Good morning, all of you. Today I am a bit late than usual to start the Zoom meeting. However, I was late because I had to prepare some activity for you. That's why I had to take some time from you. However, we can start now. Right, children. Before I start, I would like to remind you of the lesson that we discussed last time, and I will be starting the today's discussion immediately. අද මගේ සාකච්ඡාව ඉක්මනට ආරම්භ කරනවා. ඊට පෙර ආතුව අපි අවසාන දවසේ කරපු දේවල් ටිකක් මතක් කරන්න කැමතියි. I think some students are still joining. Let's wait for them to join. Right. Until they join, let's start now. ඒගොල්ලෝ join වෙනකන් අපි ආරම්භ කරමු. Right. I'd like to share my screen to you. Before that, please tell me, did you all get the photocopies or copied down the verb list I sent to you today at about 6:30? අද මම 6:00 විතර ඔයගොල්ලන්ට එව්වා අර verb list එක නැවතත්. ඒක photocopy ගත්තද ඔයගොල්ලෝ? එහෙම නැත්නම් ඒක copy down කරගත්තද පොතක වෙනම ලියාගත්තද? ක්‍රියාපද කීපයක තේරුම දෙන්නක් තියෙනවද? Do you all have it? ඔයගොල්ලෝ ගාව තියෙනවද ඒක? Yes, sir. All right. අද උදේ දාපේකද? ඔව් අද Yes, sir. ඔව් අද උදේත් මම මේ verb list එක දාලා මීට කලිනුත් දාලා තියෙනවා දෙවතාවකදී. තියෙනවද? හරි මම කිව්වා අද උදේ පොඩ්ඩක් ඒක දාලා මම කිව්වා රිමයින්ඩ් එකක් දුන්නා පොඩ්ඩක් මේක ලියාගන්න කියලා. ඒ verbs ටික අද ඒ කීපයක තේරුම් උදේ අපිට මැත්ස් ක්ලාස් එක තිබ්බා. sorry උදේ අපිට මැත්ස් ක්ලාස් එක තිබ්බා සර්. උදේ maths class තිබුණාද? හරි කමක් නැහැ මම එහෙනම් අද zoom මේ meeting එකේ හරි කමක් නැහැ ටක් ගාලා මම ඒක දෙන්න ඉක්මනට උත්සාහ කරන්නම්. ඔයගොල්ලෝ කොහොම හරි තේරුම ලියා ගන්න වෙනම හරි ලියලා පස්සේ ඒක photocopy අරගෙන තේරුම අදාළ මේ ටියුට් එකේම ලියා ගන්න. right. okay sir. yes, I'd like to start now. අපි ආරම්භ කරමු. හොඳයි. There's an activity. Before I start, I should discuss this with you. Right. හොඳයි මේ tenses ටික නැවතත් මතක් කරනවා පොඩි වෙලාවක්. මොකද ඒකට හේතුව තමයි ඊට පස්සේ අපිට ඉදිරියට යන්න ලේසි. When I remind you of this lesson and of the lesson that we discussed last time and refreshed your memory with that, it will be easy for you to proceed with the activities that I hope to discuss today. අද මම discuss කරන්න යන activities එක්ක ඔයගොල්ලන්ට ඉදිරියට යන්න ලේසි වෙයි. wash කියන ක්‍රියාපදය සමග අපි එදා අවසානයේ කතා කරා wash, washed, washed ක්‍රියාපදයේ ස්වරූප තුනයි තියෙන්නේ. සෝදනවා wash, washed සේදුවා, washed සෝදලා. wash කියන ක්‍රියාපදයේ දිහා නැවත හැරී බලද්දී එයාව singular කරන්න පුළුවන්. ක්‍රියාපදයක් singular කරනවා කියන්නේ ඒ ක්‍රියාපදයෙන් s කියන sound එක ගන්නවා කියන එක. s කියන sound එක. එතකොට තමයි අපිට he, she, it ඇතුළු පිරිස සමග භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒ අනුව wash, washes. ඒ ක්‍රියාපදයේම තමයි අපිට ing කරන්නත් පුළුවන් වෙන්නේ washing, සෝදමින් ආදි වශයෙන්. right? First sentence, Ruvini washes her clothes. Ruvini washes her clothes. රුවිනී ඇගේ රෙදි සෝදනවා. එතනදී අපි wash කියන ක්‍රියාපදයේ washes ලෙස භාවිතා කරනවා. ක්‍රියාපදයේ අදහස සෝදනවා කියන අදහස. Number 2, රුවිනී washed her clothes. රුවිනී ඇගේ රෙදි සේදුවා. washed කියන මේ දෙවෙනි ක්‍රියාපදයේ අපි භාවිතා කරේ. රුවිනී washed her clothes. Number 3, රුවිනී will wash her clothes. රුවිනී ඇයගේ රෙදි සෝදාවි ලෙස වියන්නක් කියවෙනවා. ඒ කියන්නේ අනාගතයට ඍජුව සම්බන්ධ වෙනකොට අපි will භාවිතා කරනවා. ක්‍රියාපදයේ සමග will භාවිතා කරනවා. එතනදිත් කියන්න ඕනේ මේ පළමු ක්‍රියාපදයේ සමග තමයි will භාවිතා වෙන්නේ. right. රුවිනී will wash her clothes. ඊළඟට තවත් වර්තමාන කාලයක් රුවිනී is washing her clothes. එතනදී කියවෙන්නේ මොකක්ද?
රුවිනි රෙදි ඇයගේ රෙදි සෝදමින් සිටිනවා. සෝදමින් සිටිනවා. මේවා නැවත නැවතත් සාකච්ඡා කරත් ගැටලුවක් නැහැ. මොකද බොහෝ වෙලාවට ළමින්ට තියෙන ගැටලුවක් තමයි මේ ග්‍රැමර් කියන එක අමතක කරන එක. අද මේ ගැන නෙමෙයි අපි කතා කරන්නේ. මේ උත්සාහ කරන්නේ පොඩි මතක් කිරීමක් කරන්න විතරයි. රුවිනි is washing her clothes. නැවතත් වර්තමානයක්. රුවිනි රෙදි සෝදන ගමන් ඉන්නවා. රෙදි සෝදමින් ඉන්නවා. next one ඊළඟට ආයෙත් අතීතයක් කතා කරනවා. රුවිනි was washing her clothes. තේරුම තමයි රුවිනි ඇයගේ ඇඳුම් සෝදමින් සිටියා. very good. I am very happy about you. ඉතාම සන්තෝෂයි. මේ ගැන ලොකු අවබෝධයක් ඇතුව තමයි අද අපි දවස ආරම්භ කරන්නේ. ගොඩක් අය මේක පාඩම් කරලා තියෙනවා වගේ පේනවා. බොහොම හොඳයි. රුවිනි was washing her clothes. next one නැවතත් අනාගතයට යනවා අපි. රුවිනි will be washing her clothes. මොකද්ද කියවෙන්නේ එතකොට තේරුම? රුවිනි ඇයගේ ඇඳුම් සෝදමින් සිටීවි. very good. රුවිනි ඇයගේ රෙදි සෝදමින් සිටීවි. ඇය එය කරමින් සිටීවි කියන අදහසයි. will wash සමගත් මේ බොහෝ දුරට සමීපයි. will be washing will wash බොහෝ වෙලාවට එක ළඟ සමීප තේරුම් තමයි තියෙන්නේ. ඊළඟට ආයත් වර්තමානයකටයි අපි එන්නේ. past participle එක මෙතනදී භාවිතා කරනවා. ඒ කියන්නේ මේ washed ලෙස highlight කරලා තියෙන ක්‍රියාපදය සෝදලා කියන අදහස දෙන. සෝදලා. රුවිනි has washed her clothes. මොකක්ද තේරුම වෙන්නේ එතකොට මේකේ? රුවිනි ඇයගේ රෙදි සෝදලා තියෙනවා. සෝදලා තියෙනවා කියන අදහස. has තමා have වෙන්නේ. ඒ දෙකම එකයි. is තමා ආ වෙන්නේ. was තමා were වෙන්නේ. මම කියලා දීලා තියෙනවා. එහෙනම් රුවිනි has washed her clothes. රුවිනි ඇයගේ රෙදි සෝදලා තියෙනවා. එහෙම නැත්නම් රුවිනි ඇයගේ රෙදි සෝදලා. අපි එහෙමනේ කියන්නේ. රුවිනි ඇයගේ ඇඳුම් සෝදලා. සෝදලා කියන්නේ සෝදලා තියෙනවා කියන අදහස. next one රුවිනි had washed her clothes. මොකක්ද ඒකේ අර්ථය වෙන්නේ? had. රුවිනි ඇයගේ රෙදි සෝදලා තිබුණා. very good. රුවිනි ඇයගේ රෙදි සෝදලා තිබුණා. ඇයගේ ඇඳුම් සෝදලා තිබුණා. අතීත කාලයක් එහාට ගියපු අතීතයක්. last one රුවිනි will have washed her clothes. මොකක්ද කියවෙන්නේ? රුවිනි ඇයගේ රෙදි සෝදලා තේවි. very good. සෝදලා තේවි. අනාගත කාලයක් අනාගතේ එහාට ගියපු කාලයක්. හොඳයි. ඒ ටෙන්සස් ටිකත් එක්ක තමයි අද අපි මේ ඇක්ටිවිටි එකට යොමු වෙන්නේ. right. okay children. එහෙනම් අපේ දැනුවත් භාවයත් එක්ක අපි බලමු අද අපේ ඇක්ටිවිටි එක. right. okay. I'd like to start like this. මේ ආකාරයෙන් තමයි අපි ආරම්භ කරන්නේ. I will read it. First, I will read the whole paragraph. Next, let's try to complete this paragraph. ඉස්සරෝම මම මුළු paragraph එකම ඔයාලට කියවනවා. හිස්තැනක් සමග මම blank කියලා කියවනවා. ඊට පස්සේ තමයි අපි ඉදිරියට යන්නේ. Last Sunday, ඔයගොල්ලෝ පොඩ්ඩක් අහගෙන ඉන්න ඕනේ. Last Sunday, I blank in brackets go to our uncle's place. He blank in brackets have a big farm just behind his house. When I blank in brackets go there, my uncle blank in brackets feed feed, I have to have the here, feed the cow. There blank in brackets be a calf beside the cow. It blank in brackets come towards me running when it just blank in brackets see me. My uncle blank in brackets welcome me warmly and blank in brackets invite me into the farm. At the farm, I blank in brackets see a lot of other animals too. There blank in brackets be
a brood of chickens inside a cage. They blank in brackets eat some paddy grains. A young boy blank in brackets be there. He blank in brackets have a basket full of eggs in his hand. He blank in brackets collect a lot of eggs in that basket. Two ducks blank in brackets swim in the pond in front of the farm. I blank in brackets pick a few crumbs of bread and blank throw in brackets throw at them. My aunt blank in brackets wait for me at the entrance of the house. Oh, how nice to see you. Come in, come in. I blank in brackets make some sweets for you today. I hope that you blank in brackets stay with us the whole day, said our aunt. So this is the story. I had to take a few minutes from your time to type this work, and now you are getting the benefit of this. දැන් මේ activity එක හදාගන්න තමයි පොඩි වෙලාවක් මම උදේ වරුවේ ගත්තේ ඔයාලගෙන්. දැන් ඒකේ වාසිය ඔයාලට ඔන්න දැන් ලැබෙනවා. Right. Okay. They start like last Sunday. ඔන්න බලන්න ආරම්භ වෙන්නේ මෙහෙමයි. Last Sunday. Last Sunday means last Sunday. ගිය ඉරිදා. ගිය ඉරිදා. Very good. ගිය ඉරිදා. ගිය ඉරිදා. Yes, very good. Last Sunday කියන්නේ ගිය ඉරිදා. එහෙමනම් දැන් අපි ඉන්නේ වර්තමාන කාලයකද? Are we in the present time now? Past. වර්තමාන කාලයකද කියලා අහන්නේ. ආරම්භයේ. නෑ නෑ. අපි ඉන්නේ past time එක. Very good. අපි ඉන්නේ past time එක. Now we are in the past time. ඔන්න. Last Sunday I in brackets go to our uncle's place. What can be the verb form here? When. Yes? When. උචිත පස්සේ ලියා ගන්න time දෙනවා පොඩ්ඩක් අහගෙන ඉන්න ඉස්සෙල්ලා. Last Sunday Went. ගිය ඉරිදා මම ගියා කියලා කියන්නේ. Yes, කොහොමද කියන්නේ එහෙනම්? එහෙනම් අර දෙවෙනි ක්‍රියාපදයයි ඕනේ වෙන්නේ අපිට. Last Sunday I මම මෙතනදි කියන්නේ මම යනවා කියලා නෙවෙයිනේ. ගිය ඉරිදා මම යනවා නෙවෙයිනේ. මම මොකද්ද? මම යයි කියලා කියන්නෙත් නැහැනේ. මම යමින් ඉන්නවා කියන්නෙත් නැහැනේ. එහෙම කියන්නේ නැහැ. මම ගියා කියලා කෙලින්ම කියන්නේ. එහෙනම් කොහොමද කියන්නේ? What's the verb? Tell me. Went. Very good. Very good. Very good. Excellent. බොහොම හොඳයි. ඔන්න ආරම්භයේ බොහොම හොඳයි හැමෝම. බොහෝ දෙනෙක් උත්තරේ කිව්වා. බොහෝ දෙනෙක් chat box එකටත් දාලා තියෙනවා. උත්තරේ කීව නම් හොඳයි. මොකද විටින් විට මේ chat box එක බලන්න අමාරු නිසා. Last Sunday I went to our uncle's place. ගිය ඉරිදා I went මම ගියා to our uncle's place. Uncle's place කියන්නේ uncle's home කියන එකම. අපේ uncle ලගේ ගෙදර. Right? Last Sunday. Yes. Last Sunday I went to our uncle's place. ගිය ඉරිදා මම ගියා අපේ uncle ලගේ ගෙදර. අපේ මාමලාගේ ගෙදර. ඔන්න පළවෙනි වාක්‍ය සම්පූර්ණයි දැන්. He කියන්නේ ඔහුනේ in brackets have. එහෙනම් මෙතන have verb එකක් එන්න ඕනේ. A big farm just behind his house. What's the answer? Had. He had. He had. He had කියලා ඔයාලා කියන්නේ. එහෙමද? මම අංකල්ගේ ගෙදර ගියේ ගීරිද තමයි. ෆාම් එක තිබ්බේ ගීරිද විතරද? Has. You have to be very mindful. අංකල්ගේ ෆාම් එක ගීරිද විතරක් තිබුණේ. අංකල්ට කොහොමද ෆාම් එකක්? What's the verb then?
has Has. Yes, that's the verb. He has. He has. ඔහුට තියෙනවා. He has. දැන් ඔන්න අපි කල්පනා කරන්න ඕන අවස්ථාව. He has a big farm. ඔහුට තියෙනවා ලොකු farm එකක්. අපි දන්නනේ have verbs මොනවද ඉස්සරම තියෙන්නේ has have. අතීතයේ had. අනාගතයේ will have. TAV කියන අදහස. had කියන්නේ තිබුණා කියන එකනේ. ඔහුට තියෙනවා. මම ගිය ඉරිදා ගියා ඒක වෙනම කතාවක්. නමුත් ඔහුට farm එකක් තියෙනවා. නේද? ඔහුට farm එකක් තිබුණා කියන්නේ නැහැ එතනදී අපි. අපි ගොඩාක් අතීතයක් ගැන කතා කරත් තමයි එහෙම කියන්නේ. ඒවත් මම කතා කරනවා ඉදිරියේදී. He has ඔහුට තියෙනවා. මොකද්ද ඔහුට තියෙන්නේ? A big farm. ලොකු farm එකක් just behind his house. What do you mean by behind his house කියන්නේ මොකක්ද? Behind his house. ඔහුගේ නිවසට පිටුපසින් ඔහුගේ නිවසට පිටුපසින්. Very good, very good. ඔහුගේ නිවසට පිටුපසින්. Just behind his house කියන්නේ. ඔහුගේ නිවසට හරියටම පිටුපසින්. Just behind කියන අදහස. Just behind his house. ඔහුගේ නිවසට හරියටම පිටුපසින්. දැන් හිතන්න එපා just කියන්නේ හරියටම කියන තේරුම නෙවෙයි එන්නේ. තව තේරුම් තියෙනවා මේ just කියන එකේ. He has a big farm. ඔහුට තියෙන ලොකු farm එකක් just behind his house. හරියටම ඔහුගේ ගෙදරට පිටිපස්සේ. හොඳයි ඊළඟ වාක්‍යය බලන්න දිග වාක්‍යයක්. වාක්‍යයෙන් මම highlight කරනවා. වාක්‍යයෙන් මම highlight කරනවා ඔයාලට පේනවා ඇති. When I blank in brackets go there. මෙතන there කියන්නේ අර එහි කියන අදහස. My uncle in brackets feed the cow. දැන් මට ගන්න ඕනේ තේරුම මේකයි. මම එහි යනකොට මගේ මාමා කව් කියන්නේ එළදෙනනේ. එළදෙනට කෑම දෙමින් සිටියා කියලයි කියා ගන්න ඕනේ. සම්පූර්ණම අතීතයට ගියපු වාක්‍යයක් මේක. කොහොමද කියන්නේ? මම එහි යනකොට කිව්වොත් මම එහි ගියා කියන අදහස කියවෙනවා. මගේ මාමා මේ එළදෙනට කෑම දෙමින් සිටියා කියන අදහස කියවෙන්නේ. මම ගියා කියන අදහස කියවෙන්නත් ඕනේ. Yes, Chamika, your answer is correct. කියමුද බලන්න එහෙනම්. When I went there, my uncle was feeding the cow. Yes, very good. When I went there. When I go there කියන වාක්‍යය වගේම I went there කියලා මෙතනදී ගන්න සම්පූර්ණ වාක්‍යයෙන් මම highlight කරේ ඇයි සම්පූර්ණ වාක්‍යයම අපි බලන්න ඕනේ. මේ වගේ අවස්ථාවක පේපර් එකේදී උනත් මුළු වාක්‍යයම ඔයා කියවන්න ඕනේ. මෙතන විතරක් නතර වෙන්න එපා. එක ස්ථානයේ විතරක් නවතින්න එපා. ගොඩක් දෙනෙක් උත්තරේ වෙනවා බොහොම හොඳයි. ගොඩක් ඒ උත්තර සියල්ලක්ම වගේ නිවැරදි කියලා පේනවා. very good. When I went there මම එහි ගිය විට my uncle මොකක්ද එන්න ඕනේ මෙතෙන්ද? my uncle කෑම දෙමින් සිටියා. මම යනකොටම කෑම දුන්නද නෑනේ? ඔහු ඒ ක්‍රියාව කර කර හිටියේ. මමයි ගියේ. කියන්න බලන්න my uncle කෑම දෙනවට කියන්නේ feed නම් කෑම දෙමින් සිටියා කියලා කොහොමද කියන්නේ? උත්තරේ වල තිබ්බ Feeding. Yes. Was feeding. Yes, good. That is the answer. Was feeding the cow. My uncle was feeding the cow. කෑම දෙමින් සිටියා කියලා කියන්නේ. දැන් බලන්න මේ ක්‍රියාපද යෙදෙන තැන්. ඒ සම්පූර්ණම වාක්‍ය අතීත කාල වාක්‍යයක්. බලන්න. කියවන්න බලන්න. When I went there, my uncle was feeding the cow. මේක අර දෙයා රටාව නෙමෙයි. දෙයා කියලා මුලට නෙමෙයි වැටෙන්නේ. When I went there, මම එහි ගිය විට මම එහි ගිය අවස්ථාවේදී when කියන්නේ විට කියන අදහස යෙදෙන conjunction එකක් අපි ඒවා ඉදිරියට සාකච්ඡා කරනවා. When I went there, මම එහි යනකොට කියන්නේ මම ගියානේ ඇත්තටම. ගිය විට my uncle was feeding the cow. මගේ මාමා මේ කව් එළදෙනට කෑම දෙමින් සිටියේ.
My uncle was feeding the cow. Yes, exactly. Right. Next one. බලන්න ඊළඟ වාක්‍ය ආරම්භ කරනවා අපි highlight කරන්න. There blank in brackets be a calf beside the cow. What is the answer? Calf කෙනෙක් කියන්නේ කාටද? වසුපැටියාටනේ. වසුපැටියෙක්. Beside the cow කියන්නේ එළදෙන ළඟ. Near the cow කියන එකමයි. දෙයා කියලා ආරම්භ කරන්න be verb එකක් එන්න ඕනේ. be verbs කියන්නේ am is are සිටිනවා තියනවා කියන අදහස. was were සිටියා තිබුණා, විය සිටියා තිබුණා කියන අදහස. අපි මෙතනදී පාවිච්චි කරන්නේ මොකක්ද? there is the there are the there was the there were the there will be the කියන්න බලන්න. there was very good. There was. Very good. That is the answer. There was. Be කියලා තිබුණොත් අනිවාර්යෙන් එන්න ඕනේ be verb එකක් කියලා අපි දන්නවා. ඒකයි මුලදී be verbs අපි සාකච්ඡා කරේ. There was. Very good. There was a calf beside the cow. A calf කියන්නේ වසුපැටියෙක්නේ. There was a calf. වසුපැටියෙක් සිටියා. මතක ඇති අපි මේවා කරා. There was a calf beside the cow. එළදෙන අසල. Next one, it. හරි බලන්න මේ වාක්‍යයත් මම highlight කරනවා. It blank in brackets come towards me running when it just in brackets see me. හරි. මොකක්ද මෙතනට අපි දාන්නේ? It. come කියන්නේ එනවටනේ. ඔව් ඒ මොහොතදී විතර ක්‍රියා මොකක්ද දෙන්න ඕනේ? ඌ මගට දුවගෙන ආවා. දුවමින් ආවා. කොහොමද කියන්නේ? It Came. Yes, very good. It came. Came. Very good. It came. It came towards me කියන්නේ මා දෙසට. Towards කියන්නේ දෙසට කියන අදහස. අපි මේ prepositions එහෙම කරලා තියෙනවා මතක ඇති. It came towards me running. ඌ මා දිහාවට ආවේ කොහොමද? දුවගෙන. When කියන්නේ විට it just මොකද්ද මෙතෙන් තියෙන්නේ? see me. see කියන්නේ දකින්නවාට. ඌ මාව දැක්ක වෙලාවේ තමයි මා දිහාට දුවගෙන ආවේ. When it just past verb එක මොකද්ද? ඌ මාව දැක්ක වෙලාවේ. දැක්කා කියලානේ කියවෙන්න ඕනේ. It just so yes. So. Yes, very good. So, when it just saw me. When it just saw me. ඌ මාව හරියටම දැක්ක වෙලාවේ. When it just saw me. සම්පූර්ණ වාක්‍ය නැවතත් මම පෙන්නන්නම් ඔයාලට. It came කියන්නේ ඌ ආවා කියලානේ. It came towards me. ඌ ආවා මා දෙසට running දුවගෙන. It came towards me running when it just saw me. It just saw me. ඌ හරියටම මාව දැක්කා. When it just saw me. ඌ මාව හරියටම දැක්ක වෙලාවේ දැක්ක විට. When it just saw me. නම් මේවා අපිට දැන් තේරෙන්න ඕනේ. when කියන රටාව මම කරේ නැහැ. නමුත් මේ මොහොතේ ඒක අවබෝධ කරගන්න බැරි කමක් නැහැ. Next one. My uncle in brackets welcome me warmly and in brackets invite me into the farm. Yes. මොකද්ද මෙතෙන්ට ඉන්නේ? My uncle welcome කියන්නේ පිළිගන්නවටනේ. What can be the answer? Please tell me. මෙතන මේ මොහොතේ සිදුවන දෙයක් ගැන කතා කරන්නේ. ඒ මොහොතේ සිදුවන දෙයක්. මේ මොහොත නෙවෙයි. ඒ මොහොතේ. මේ ක්‍රියාපද දෙකම කියන්න පුළුවන් නම් හොඳයි. මගේ මාමා මාව උණුසුම් ලෙස පිළිගත්තා. warmly කියන්නේ උණුසුම් ලෙසනේ. පිළිගත්තා පිළිගෙන මට ආරාධනා කරා ෆාම් එක ඇතුළට. ඔකයි උත්තරේ විදිහට සරලව ගන්න තියෙන්නේ. ඒ අදහස ඔයාලගේ ඔළුවේ ගොඩ නැගුණා නම් මේ ක්‍රියාපදයක් ඔයාට නිකම්ම පිළිතුරු විදිහට ලැබෙනවා. කියන්න බලන්න.
Yes. My uncle. උත්තරේ වල තියෙනවා. welcomed, Very good. My uncle welcomed. Welcome කියන එකේ past tense එක well came එහෙම නෙවෙයි. come කියලා තිබ්බා කියලා came කියලා හැම බෑ. Welcomed me. මගේ මාමා මාව welcome කරා. කොහොමද? Warmly. උණුසුම් ලෙස. My uncle welcomed me. My uncle welcomed me warmly. මන්ද මේ කතාවයි මේ කියන්නේ. ඒ මොහොතේ වෙච්ච දේවල්. ඒ වෙලාවෙනේ ඒක උනේ. එතනදී මම was welcoming එහෙම කියන්නේ නැහැ. පිළිගනිමින් සිටියා කියලාද මම? welcomed me. had welcome කියනවාද? had welcomed කියන්නෙත් නැහැ. පිළිගෙන තිබුණා කියන්නත් බෑනේ මට. පිළිගත්තා. ඉතින් ඒ වෙලාවෙනේ පිළිගත්තා. My uncle welcomed me warmly. දැන් මේක තේරුම් ගන්න. අපි දැන් වාක්‍ය වශයෙන් කතා කරන්නේ නැහැ grammar. අපි දැන් කතා කරන්නේ paragraph විදියට. context විදියට. My uncle welcomed me warmly. මගේ අංකල් මාව පිළිගත්තා warmly උණුසුම් ආකාරයෙන් and ඔහු තව දෙයක් කළා. he කියලා හැමදාම මොකක්ද එන්නේ? invited. Very good. You are so smart now. බොහොම හොඳයි. දැන් එකපාර උත්තරේ ගන්න පුළුවන්. හොඳයි. And invited me into the farm. මගේ අංකල් මාව warmly උණුසුම් ලෙස පිළි අරගෙන මට ආරාධනා කරා farm එක ඇතුළට. එහෙනම් ඔහු ක්‍රියාවත් දෙකක් කරා. එකක් තමයි my uncle welcomed. දෙවෙනි වාක්‍යයට ආයේ my uncle කියලා දාන්න ඕනේ නැහැ. and කියලා දැම්මම ආයේ my uncle කියලා දාන්න ඕනේ. ඔහුමයි ඒ ක්‍රියාව කළේ. and invited me into the farm. Very easy. බලන්න කොච්චර ලේසිද කියලා. Right. Next one අපි ඊළඟට බලමු at the farm. දැන් ඔන්න ආය ආරම්භ කරනවා at the farm. farm එකේදී I in brackets see a lot of other animals too. මොකද්ද මම මෙතන දාන්නේ? see කියන්නේ දකින්නවාට farm එකේදී මම තවත් ගොඩක් සත්තුන්වත් දැක්කා. so Yes. I saw, Yes, very good. I saw. දැන් මම එතනදී I saw. Yes, very good. I was seen කියන්නේ එහෙම නෑ මම. I had seen කියන්නෙත් නෑ. මම දැකලා තිබුණා කියන්නෙත් නෑ. මම දැකමින් සිටියා කියන්නෙත් නෑ. මම කෙලින්ම කියන්නේ මම දැක්කා කියලා. Very good. කොහොමද ගොඩක් කට්ටිය answers වෙලා තියෙනවා. I saw a lot of other animals too. දැන් මම මේ too කියලා දැම්මේ. Also කියන අදහස ගන්න. සතුන් අර තයන්නක් ගන්න ඕනේ. උදාහරණයක් මම කිව්වා at the farm එකේදී I saw මම දැක්කා a lot of කියන්නේ ගොඩක් කියන එකට many කියන එකමනේ. other animals කියන්නේ අනිකුත් සතුන්වත් කියලා. අනිත් සතුනුත් අන්න හරි. අනිත් සතුනුත් කියන අදහස. I saw a lot of other animals too. අනිත් සතුනුත් කියන අදහස අල් තයන්නක් ගන්න ඕන නිසා තව වාක්‍ය අගට මම too කියලා දැම්මේ. Right. හොඳයි. Next there blank a brood of chickens inside a cage. මම කියලා දෙන්නම් a brood of chickens කියන්නේ මොකක්ද? It's a collective noun නෑ මේක collective noun එකක්. brood of chickens. කුකුල් පැටව රොත්තක් කියලා නෑ කියන්නේ brood එකක් රොත්තක් නේද? a herd of elephants වගේ මොකක්ද? there be verb එකක් දාන්න ඕනේ. is are the was were the will be the පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙයි. a brood of chickens. Yes. කියන්න බලන්න. Yes. was, Varuni, you have sent the answer. Yes, very good. There was end ඕනේ. හිටියා කියන අදහස ගන්න ඕනේ. හිටියා කියන අදහස අපි ගන්නේ was නේ. කවුරු හරි කෙනෙක් කොතන හරි තැනක සිටියා කිව්වොත් was නේ අපි දාන්නේ. කවුරු හරි ගොඩක් අය හිටියා කිව්වොත් were කියලා දාන්නේ. ඉතින් ඔයගොල්ලෝ හිතා එතකොට දැන් chickens කියන්නේ ගොඩක් කට්ටියනේ. කුකුල් පැටව ගොඩක්නේ. හැබැයි a brood. රොත්තක් කිව්වොත් එතන තියෙන්නේ එක කණ්ඩායමයි.
there were නෙමෙයි there was a group of people. ඉතින් people කියන්නේ ගොඩක් තමයි. හැබැයි group කියන්නේ එකක් නේද? එතන there was කියලා අපි දාන්න ඕනේ. පැහැදිලිද? තේරුම් ගන්න මේක. There was කියන්නේ a brood of chickens කියන්නේ කුකුළු පැටව රොත්තක්. There was a brood of chickens කියන්නේ කුකුළු පැටව රොත්තක් සිටියා. Inside the cage කියන්නේ මොකක්ද? කූඩුවක් ඇතුළත. In a cage කියන එකම තමයි. කූඩුවක් ඇතුළත. right. mic එක on කරන් ඉන්නවා නම් කවුරු හරි පොඩ්ඩක් off කරගන්න. එහෙම සද්දයක් sound එකක් මට ඇහෙනවා. right. next අපි බලමු තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා. they දැන් මෙතන they කියන්නේ කාටද? ඔවුන් කියලා කවුරුත් නැහැ නේ මෙතන. කලින් වාක්‍යය මොකක්ද මම කිව්වේ කවුරු ගැනද? a brood of chickens. කුකුළු පැටව. එහෙනම් මෙතන they කියන්නේ උන්. ඒ සතුන් උන්. they in brackets eat some paddy grains. Paddy grains කියලා කියනවා wheat ඇටවලට. paddy grains. උන් paddy grains ටිකක් මොකක්ද අපි දාන්නේ? eat කියන්නේ කනවටනේ. මම දැක්ක ගමන් කමින් සිටියා. කමින් සිටියා. very good. they ate කිව්වොත් නම් පුතෝ වැරදි. කවුද චතුර? මොකද්ද අපි දාන්නේ? They were eating. Yes, very good. Yes. How smart are you now? බොහොමද අයියා? They were eating. Yes. That's the answer. They were eating. උන් කකා හිටියා. කකා හිටියා කියලා කියන්නේ. ඒ කියන්නේ කමින් සිටියා. They were eating some paddy grains. They were eating. උන් කකා හිටියා. කමින් සිටියා. අංජන, you have to have was over with eating. You get the answer. They were eating. They were eating කියලා තමයි කියන්න වෙන්නේ. They were eating. උන් කමින් සිටියා. They were eating some paddy grains. They were eating some paddy grains. Wait a few seconds. මට පොඩි වෙලාවක් දෙන්න. Right? They were eating. උන් කමින් හිටියා. ඒගොල්ලෝ කකා හිටියා. ඒ කියන්නේ මේ කුකුල් පැටවු ටික නේද? They were eating some paddy grains. උන් වී ඇට ටිකක් කකානේ හිටියේ ඒ වෙලාවේ. උන් මං දැක්ක ගමන් කෑවද? They ate කියනවාද අපි? නෑ. They had eaten. උන් කාලා හිටියා කියනවාද? කාලා තිබුණා කියනවාද? නෑනේ. උන් කකා හිටියේ. මේ අතීත කාලේ ක්‍රියාපද පරිවර්තනය හොඳට තේරුම් ගන්න. So you have to be very familiar with the transformation, correct transformation of the verb by the context. Right. A young boy, taruna piribilamek, I be verb එකක් තමයි දාන්න තියෙන්නේ there. තරුණ පිරිමි ළමයෙක් හිටියා කියලායි කියා ගන්න ඕනේ. කොහොමද කියාගන්නේ මේ? Was. Yes. පොඩ්ඩක් කල්පනා කරලා කියන්න බලන්න. හොඳයි උත්තරය ලැබිලා තියෙනවා. බොහොම හොඳයි. ගොඩක් කට්ටිය ඒව ආන්සර් එක හරි. වරුණි, චතුර, සයෝනාරා ගොඩක් කට්ටිය චාමිකා ගොඩක් කට්ටිය හරි උපේක්ෂා කියන්න බලන්න. A young boy was A young there. boy. Very good. A young boy was there. මේක අනිත් පැත්ත හරවපම් මොකක්ද තියෙන්නේ? There was a young boy. ඉතින් ඔය වාක්‍යෙම තමයි මම ලියලා තියෙන අනිත් පැත්තට. තේරුණාද? ඔය වාක්‍යෙමයි ඔය වාක්‍යෙම තමයි there was a young boy කියලා අපිට කියන්න පුළුවන්. ඒකම අනිත් පැත්ත හරවලා මේ තියෙන්නේ. තේරුම වෙනස් වෙන්නේ නැහැ. එකම තේරුම.